විචිත්ත මතේ ගම්බීර මනන්ත ණය මණ්ඩිතං පට්ඨානං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභාචම්බන්න රංසියෝ නීරපිතාරත්ථ සේතා මංජෙත්තාච අබස්සරා තං ලෝකනාතං සුගතං ධම්මං ච ජින සේවිතං සංඝං නිරංගනං සෙත්තං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අදත් අපේ පාලි පන්තිය ආරම්භ කරනවා. අද බොහොම දවසකින් අපි හමු වෙන්නේ. අපි ගිය සතියේ නෙමේ පහුගිය සති කිහිපයක අභ්‍යාස සාකච්ඡා කරන්න තියෙනවා. පළමුවෙන් අපි අභ්‍යාස සාකච්ඡා කරලා අදට නියමිත පාඩම ආරම්භ කරමු. කීවෙනි අභ්‍යාසයේද තියෙන්නේ බලන්න. කීවෙනි අභ්‍යාසයේද? 12 වෙනි අභ්‍යාසය. 12 වෙනි අභ්‍යාසය නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. 12 වෙනි අභ්‍යාසය කාලාර්ථ ප්‍රකාශ නිපාත හම්බ වුණා අපිට. ඒවා කළානේ නේද? එහෙමයි ඒ ටික කළා. අභ්‍යාසයේ 12 බලා ගන්න. සිංහලයට නැගිය යුතු. පේනවද? ස්ක්‍රීන් එක දාලා තියෙනවා? පේනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි පේනවා. තෙරුවන් සරණයි. සිංහලයට නැගිය යුතු. භගවා අජ්ජ සෝතාරාණං ධම්මං දේසෙස්සති. භගවා භාග්‍යවතුන් වහන්සේ අජ්ජ අද සෝතාරාණං අසන්නන්ට ධම්මං දේසෙස්සති ධර්මය දේශනා කරන්නේය. භික්ඛවෝ තදා භගවතෝ පාදේ වන්දින්සු. භික්ඛවෝ තදා භික්ෂුන් වහන්සේලා තදා එදා භගවතෝ භාග්‍යවතුන් වහන්සේගේ පාදේ පා වන්දින්සු වැන්දාහ වැන්දාහුය. සායනාස මේ එතන තදා කියලානේ තියෙන්නේ. තදා කියන්නේ එදා නෙවෙයි එකල්හි කියලා නේද? තදා එකල්හි එදා දෙකම ගන්න පුළුවන්. එහෙමයි සායනාස. අපේ මේකේ තියෙන්නේ තදා එකල්හි කියලා නේද? ඔව් උඩින් තියෙන එකල්හිනේ. දෙකම අතීතෙන් එදා එකල්හි දෙකම. චක්කුමතෝ සදා භානුමන්තං පස්සන්ති. චක්කුමතෝ ඇස් ඇත්තෝ
සදා සැමදා එහෙම නැත්නම් සැම කල්හි භානුමන්තං පස්සන්ති සූර්යා බලත් තදා බලවතෝ අරි වේලූහි පහරින්සු තදා බලවතෝ එකල්හි බලවත් වූ හරි සතුරන්ට වේලුහි පහරින්සු උණගස් වලින් පහර දුන්හ එහෙම නැත්නම් ගැසූහ කදා තුම්හේ ධනවන්තං පස්සිස්සත තුම්හේ ඔබලා කදා කවදා ධනවන්තන් ධනවතුන් පස්සිස්සත දකින්නෙහුද බලවුද සුවේ මයං සීලවන්තං බෙක්කුම් වන්දිස්සාම සුවේ හෙට මයං අපි එහෙම නැත්නම් අපි හෙට සීලවන්තං සිල්වත් භික්කුම් භික්ෂුන් වහන්සේ වන්දිස්සාම වඳින්නෙමු භගවතෝ සබ්බඤුනෝ භවන්ති භාග්‍යවතුන් වහන්සේලා සියල්ල දන්නෝ වෙත් සර්වඥයන් වහන්සේම වෙත් කියන එක වැරදිද ස්වාමීන් වහන්සේ? ඔව් සියල්ල දන්න කියන එකම තමයි ඒ අර්ථය. සබ්බඤ්ඤු කියන එක අපි ගොඩක් කියන්නේ සියල්ල දන්න කෙනත් ඒ වරදක් නැහැ. විදුනෝ ඉදානි කුලවතෝ ගේහං ගච්ඡින්සු පණ්ඩිතයෝ ඉදානි දැන් කුලවතෝ කුලවතාගේ ගේහංගෙට ගියාහුය හිමවති සීහාච ඉසිනෝච සදා වසන්ති හිමාල පර්වතේහි හිමවති එහෙම නැත්නම් හිමාලයේහි සීහෝච සිංහයෝද ඉසිනෝච තාපසයෝද සදා හැම කල්හි වසන්ති වාසය කරත් පුඤ්ඤවතෝ නත්තා බන්දුමා භවි පුඤ්ඤවතෝ පින්වතාගේ නත්තා මුනුබුරා බන්දුමා භවි නෑයන් ඇත්තෙක් විය කුලවතං භාතාරේ ධනවතෝන භවින්සු කුලවතං කුලවත්තුගේ භාතාරෝ සහෝදරයෝ ධනවත්හු නොවූහ අහං හිමවන්තම්හි ඵලවන්තේ රුක්කේ පස්සි අහං මම හිමවන්තං හිමාලයේහි ඵලවන්තං රුක්කේ ගෙඩි ඇති ගස් පස්සේ දුටුවෙමි පුරා මයං බන්දෝහි සහ හිමවන්තං ගච්ඡිම්හි පුරා මයං අපි පුරා පෙර බන්දෝහි සහ හිමවන්තං ගච්ඡිම්හි නෑදෑයන් සමග හිමාල පර්වතයට ගියෙමු භීයෝ සායං බුද්ධිමතෝ සසවතං ගාමං ගච්ඡින්සු භීයෝ නෙමේ සමාවෙන්න හීයෝ සායං ඊයේ සවස බුද්ධිමතෝ සසවතං ගාමං ගච්ඡින්සු නුවණැත්තෝ පිරිස් ඇත්තන්ගේ ගමට ගියාහුය ඊයේ හවස නුවණැත්තෝ පිරිස් ඇත්තොන්ගේ ගමට ගියාහුය
විඤ්ඤුනෝ පච්චා පබූනෝ ගේහේ වසිස්සanti විඤ්ඤුනෝ පණ්ඩිතයෝ පච්චා පසුව පබූනෝ ගේහේ ප්‍රභූවරයාගේ ගෙයිහි වසිස්සanti වාසය කරන්නාහුය. යසවතං භාතරෝ බලවන්තෝ භවಂತಿ යසවතං භාතරෝ කීර්තිය ඇත්තාගේ සහෝදරයෝ බලවතෝ භවಂತಿ බලවත්හු වෙති. අම්හාකං පිතරෝ සතිමන්තෝ අභවින්සු අම්හාකං පිතරෝ අපගේ පියවරු සතිමන්තං සිහි ඇත්තෝ අභවින්සු විය ඌහ අභවින්සු ඌහ. පුඤ්ඤවන්තෝ ඒකදා මනයෝ ලබන්ති පුඤ්ඤවන්තෝ ඒකදා පින්වන්තයෝ එක් දවසක් මනයෝ මැණික් ලබන්ති ලබත් ඒකදා එක් කලෙක මැණික් ලබත්. බුද්ධිමතෝ අම්හාකං සත්තාරං වන්දන්ති බුද්ධිමතෝ නුවණැත්තෝ අම්හාකං සත්තාරං අපගේ භාග්‍යවතුන් වහන්සේට ශාස්ත්‍රුන් වහන්සේට වන්දන්ති වඳිත්. බලවතෝ නත්තා පාතෝ මම ගෝනං ගන්හි බලවතෝ නත්තා බලවතාගේ මුණුබුරා පාතෝ උදෑසන මම ගෝනං මාගේ ගොනා ගන්හි ගත්තේය. සයින්නාන්ස ඔව් එතන මාගේ ගුණාද මාගේ ගුණෙක්ද වෙන්න ඕන? ගොනා මාගේ මම ගෝනං මාගේ ගොනෙක් මාගේ ගොනෙක් පාලියට නැගිය යුතු කොටස. ඇස්සැත්තා උදෑසන සිල්වතුන් බලයි. චක්කුමා පාතෝ සීලවන්තේ පස්සති ධනවතුන්ගේ පුත්‍රයෝ හැම විට ප්‍රඥාවත්හු නොවෙත්. ධනවන්තානං පුත්තා සදා පඤ්ඤාවන්තෝන භවಂತಿ නෑයන් ඇත්තා සතුරන්ට භය නොවේ. බන්දුමා අරයෝන භායන්ති ගුණවතුන්ගේ සහෝදරයෝ එකල්හි බුදුන්ගේ පා වැන්දාහ. ගුණවතුන්ගේ සහෝදරයෝ ගුණවතං භාතරෝ එකල්හි තදා බුදුන්ගේ පා වැන්දාහ සත්තු පාදේ වන්දින්සු බුද්දස්ස පාදේ වන්දින්සු කිව්වත් හරිනේ සයින්නාන්ස. එහෙමත් හරි. අර අපි මේ පාඩමේ ආපු වචන වලින් ගත්තහම අදාළව එහෙම නැත්තම් බුද්දස්ස පාදම් වන්දින්සු කිව්වත් හරි. පාදෝද සයින්නාන්ස පාදේද? පාදේ පාදං පාදේ බහුවචන නෙනේ. එහෙමයි සර්. පහ ඔබලාගේ මුණුබුරෝ දැන් බුද්ධිමත්හු නොවෙත්. ඔබලාගේ මුණුබුරෝ තුම්හාකං නත්තාරෝ දැන් ඉදානි බුද්ධිමන්තෝන භවಂತಿ. හය නුවණැත්තා හට කුලවතුන්ට ධර්මය නුවණැත්තා හෙට කුලවතුන්ට ධර්මය කියන්නේය. නුවණැත්තා බුද්ධිමා හෙට සුවේ කුලවන්තං කුලවතුන්ට ධර්මය කියන්නේ ධම්මං
දේසිස්සති එහෙම නැත්නම් භාසිස්සති. 7 ධනවත්හු පුත්‍රයන් සමග හිමාලයට යන්නාහ. ධනවත්හු ධනවන්තේ පුත්‍රයන් සමග පුත්තේහි සද්දින් හිමවතට යන්නේ. හිමවන්තං ගමිස්සන්ති නැත්තං ගච්චිස්සන්ති. 8 භාග්‍යවතුන් වහන්සේ සිල්වතුන්ගේද නැනවතුන්ගේද ගුරුවරයා විය. භාග්‍යවතුන් වහන්සේ භගවා සිල්වතුන්ගේද සීලවන්තානංච නැනවතුන්ගේද පඤ්ඤාවන්තානංච ගුරුවරයා වන්නේය. ගුරු භවි. එතන සහින්නාස සීලවන්තානම් වා පඤ්ඤාවන්තා වා කියලා කිව්වොත් වැරදිද? සිල්වතුන්ගේද කියද්දි ගොඩක් ගැලපෙන්නේ චකාරය. සිල්වතුන්ගේ හෝ ධනවතුන්ගේ හෝ කිව්වොත් ගැලපෙන්නේ වා කියන එක. ගොඩක් නිල් පාටද රතු පාටද නීලංච රත්තංච ඒ වගේ ද කියන එක ගන්න අපි චකාරයෙන්. චකාරය තමයි යොදන්නේ. සුදුසු මෙතෙන්ට චකාරය හෝ කියලා තිබ්බ නිල් පාට හෝ රතු පාට හෝ කිව්වොත් නීලානිවා රත්තානිවා ඒ වගේ තමයි යෙදෙන්නේ. කීර්තිමත් වූ අපේ ගමට කවදා එන්නාහුද? කීර්තිමත් වූ යසවන්තෝ අපේ ගමට කවදා එන්නාහුද? යසවන්තෝ කදා අම්හාකං ගාමං ආගමිස්සන්ති. එහෙම නැත්තම් ඒක කියන්න දැන් මේ වචන ඕන්න තවත් තැනකට දාලා කියන්න පුළුවන්. කීර්තිමත් වූ යසවන්තෝ අපේ ගමට අම්හාකං ගාමං කදා කවදා ආගමිස්සන්ති එන්නාහුද කියලා කියන්න පුළුවන්. බලවතුන්ගේ දරුවෝ පසුව ගුණවත් වන්නාහ. බලවතං පුත්තා පසුව පච්චා ගුණවන්තෝ භවිස්සන්ති. එතන සන්නාස මම දාලා තියෙන්නේ ධාරකා කියලා ඒක වැරදි ඇති නේ. ධාරකා වැරදි නැහැ. ධාරකාත් හරි. පර්යාය වචන තියෙනවා. ඒවා මේ මම කියන වචනේම නෙමෙයි. ඒගොල්ලෝ දාන්න අලුත් වචන එකතු කරගන්න එක වැරදි නැහැ. විභක්තිය වර නැගෙන තැන විතරයි පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕනේ. එතකොට ඒ නිසා මම කියන එකම හරියන්න ඕනි නැහැ. ඒ වචන එකතු කරගන්න අලුත් වචන ස්වාමීන් වහන්සේ මමත් දාලා කියලා. ධාරකා. 11 එක් කලෙක පණ්ඩිතයාගේ සොහොයුරා ගුණවතාට ගැසුවේය. එක් කලෙක ඒකදා පණ්ඩිතයාගේ සොහොයුරා විඤ්ඤත්තෝ භාතා විදූනෝ භාතා ගුණවතුන්ට ගුණවන්තං පහර දුන්නේය. පහරි. 12 పూర్වයේදී මම ප්‍රභූන්ගේ ගෙයි විසුවෙමි. పూర్වයේදී පුරේ මම අහං විදුනං ගුහේ විදුනන් නෙමෙයි සම වෙන ප්‍රභූනං ගේහේ ප්‍රභූනෝ ගේහේ පුරේ අහං ප්‍රභූනෝ ගේහේ වසින්. එතන සන්නාස පුරා කියලා කිව්වොත් වැරදි නේ. පුරා කිව්වොත් වැරදි නේ. පුරේ කොතනද? අතන පුරේ කියන්නේ පෙර. పూర్වයේදී කියලා නේ තියෙන්නේ එතන. ඔව්. පුරා කිව්වට වැරදි නෑ. ඒවා ආසන්න වචන ගන්න පුළුවන්. ඊයේ මාර්ගයේහි ඇත්තුද අශ්වයෝද සිටියාහ. ඊයේ මාර්ගයේහි
හීයෝ මග්ගේ ඇත්තුද අශ්වයෝද හත්තීච අස්සාච සිටියහ අට්ඨන්සු 14 කුලවතා දැන් සිංහයකු හා මුවකු මිලට ගත්තේය කුලවතා කුලවතා දැන් ස්වාමීන් වහන්සේ එතන සීහේපි මිගේපි කිනි කියලා කිව්වොත් හරිද? සීහංච මිගංච කිනි සිංහයකුයිනේ එහෙමයි. නේද? කුලවා ඉදානී සීහංච මිගංච කිනි 15 ධනවතා හිමාලයෙන් ඇතකු හා සිංහයකු ගෙනාවේය ධනවතා ධනවන්තා හිමාලයෙන් හිමවන්තම් හා සිංහයකු හා මුවෙක් සමාවෙන්න ඇතකු හා සිංහයකු හත්තීච එහෙම නැත්තම් කරී කියලා තිබුණේ කරිංච සීහංච නැත්තම් හත්තිංච සීහංච ස්වාමීන් වහන්සේ කුලවා කියවම හරිද? ඈ කුලවා කුලවා හරි සිංහයකු ගෙනාවේය ආහරි 16 අද උදෑසන ධනවතාගේ පුත්තු හිමාලයට ගියේය අද උදෑසන අජ්ජපාතෝ ධනවතාගේ පුත්‍රයෝ ධනවතෝ පුත්තා හිමාලයට ගියාහ හිමවන්තං අගමන්සු සනස ගච්චින්සු කිව්වොත් වැරදිද? අගච්චි ගච්චි අගච්චින්සු ගච්චින්සු වැරදිනේ ගච්ඡති ගමිස්සති දෙකම යනවට කියන්නේ ස්වාමීන් වහන්සේ ධනවන්තස්ස පුත්තා කිව්වොත් වැරදිද? ධනවන්තානං පුත්තා ධනවන්තානං කියලා නේද වර්ණනේ ධනවන්තස්ස ධනවන්තානං ධනවතුන්ගේ පුත්තුනේ තියෙන්නේ එහෙමයි. ධනවන්තස්ස පුත්තා එහෙමනම් ධනවතුන්ගේ නෙමෙයිනේ ධනවතාගේනේ 17 අපේ මුණුබුරෝ සිල්වත් පියවරුන්ට වඳිත් අපේ මුණුබුරෝ අම්හාකං නත්තාරෝ එහෙම නැත්නම් අම්හං නත්තාරෝ සිල්වත් පියවරුන් සීලවන්තේ පිතරේ වඳිත් වන්දන්ති වන්දන්ති සාමාන්‍යයෙන් නාතාරෝ කිව්වොත් වැරදිනේ. නත්තාරෝ කියලා නේද වර නැගෙන්නේ නතාරෝ කියලාත් වර නැගෙනවද නෑ මම දන්නේ සයින්ස් මගේ පින්වතුන්ගේ පුත්‍රයෝ නෑයන් ඇත්තෝ වන්නාහ පින්වතුන්ගේ පුත්‍රයෝ පුඤ්ඤවන්තානං පුත්තා නෑදෑයන් ඇත්තාහු වන්නාහ බන්දු මන්තෝ භවಂತಿ ඒක බවස්සන්හිද? භවಂತಿ ස්වාමීන් වහන්සේ එතන අබවින්සු වැරදිද? අනාගත කාලෙනේ තියෙන්නේ නේද අබවින්සු කියපුවම වර්තමාන කාලෙනේ තියෙන්නේ එහෙමයි. එතකොට වැරදි ස්වාමීන් වහන්සේ අනාගත කාලේ නෙවෙයිද? වන්නාහ කියන්නේ?
වන්නාහ වෙයි බහුවචනයෙන් වර්තමාන ගන්නත් පුළුවන් අනාගතය ගන්නත් පුළුවන්. භවන්ති කියන්න පුළුවන් වර්තමානයෙන් අනාගතෙන් භවිස්සන්ති. කවුරු හරි මයික් එක ඔන් කරගෙන තියෙන ඕෆ් කරගන්න. බාහිර ශබ්ද ඇහෙනවා. පින්වතුන්ගේ පුත්‍රයෝ නෑයන් ඇත්තෝ වන්නාහ. පුඤ්ඤවන්තානං පුත්තා බන්දුමතෝ භවිස්සන්ති භවන්ති භවිස්සන්ති. බලවතුන්ගේ දාසයෝ ඊයේ හවස මගේ අශ්වයන් ගෙන ගියහ. බලවතුන්ගේ දාසයෝ බලවන්තන් දාසා ඊයේ හවස හීයෝ සායං මගේ අශ්වයන් මම අස්සේ ගෙන ගියහ හරින්සු. අපි වනිතා ශබ්දය ආකාරාන්ත ස්ත්‍රීලිංග වනිතා ශබ්දය ගැන කතා කළාද? තමයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් ඉන්න ඔහම. හොඳයි. ස්වාමීන් වහන්සේ ඒ ගැන කියලා දුන්නා. විධික්‍රියා තමයි අද පටන් ගන්න තියෙන්නේ ස්වාමීන් වහන්සේ. විධික්‍රියා. ඔව්. විධික්‍රියාව කාල 3ට අයත් ක්‍රියා යට දක්වන ලදී. අන්‍යයෙකුට වැඩක් කිරීමට අනකරන කල්හි යොදන ක්‍රියාව විධික්‍රියා නම් වේ. විධානය නම් යව පිසව යනාදී වශයෙන් කියතොත් එය යෙදිය හැක්කේ මධ්‍යම පුරුෂයෙහි පමණයි. යේවා යෙම්වා වෙම්වා ජීවත් වේවා ආදී යම් කිසිවක් ප්‍රාර්ථනා කරන බැවින් හෝ කැමැති වන බැවින් ආසිකිරිය නම් වේ. පාලියෙහි මේ අර්ථ දෙකම වැටෙන ක්‍රියාව එක සමාන වේ. එය කාල විෂයක් නැතිව හෝ වර්තමානයට සමීප කාලයෙහි හෝ වේයයි දක්වා තිබේ. එතකොට මේ විධාන ක්‍රියා පිළිබඳව තමයි මේ කියන්නේ විධික්‍රියා කියලා. විධාන ක්‍රියා. ඒ විධාන ක්‍රියා යම් කිසි කෙනෙකුට දැන් අපි සිංහල භාෂාවෙත් දන්නවනේ යම් කිසි කෙනෙකුට අන කරද්දී විධානයක් කරද්දී අන කරන වෙලාවකදී ඒ විධික්‍රියා වලින් තමයි ක්‍රියාපද තියන්නේ. ඒ වගේම තමයි මේ ආසිරි කිරිය කිව්වේ ආශිර්වාද ක්‍රියා. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආදී මෙහෙම ආශිර්වාද කරන ආශිර්වාද ක්‍රියා. මේ දෙකම මේ අර්ථ දෙකම වැටෙනවා වුණාට එහි රූපය සමානයි කියලා කියනවා. අපි බලමු. ඒක වචන බහු වචන තියෙනවා. පඨම පුරුෂය මජ්ක්‍ධිම පුරුෂ උත්තම පුරුෂ වරණගන විදිහ. දැන් මේක මේ පච්ච කියන එක එහෙම නැත්නම් පච්චති කියන්නේ පිසි ඒක විධාන ක්‍රියාවක් හැටියට වරණගන විදිහ එහෙම නැත්නම් ආශිර්වාද ක්‍රියාවක් හැටියට වරණගන විදිහ මේ තියෙන්නේ. පචතු පචන්තු පච පචාහි පචත පචාමි පචාම පච්චතු තු අන්තු හීත මීම කියන ප්‍රත්‍ය තමයි යෝගට යෙදලා තියෙන්නේ. එතකොට පච්චතු පිසේවා පචන්තු පිසෙත්වා පච්ච පචාහි කියලා වචන දෙකක් මජ්ක්‍ධිම පුරුෂයේ තියෙනවා. මජ්ක්‍ධිම පුරුෂයේ තියෙනවා. ඊළඟට පචත පිස උත්තම පුරුෂ මජ්ක්‍ධිම පුරුෂ බහු වචන පචාමි පචාම
පිසම්වා පිසමුවා. දැන් අපි ආශිර්වාද කරනවනේ. දැන් අපිට ඔය ආශිර්වාද කරන ගාථාවලත් මේ වචන අහු වෙලා තියෙනවා. මේ ජයතු දිනේවා සුනාතු අසාවා භාසතු කියාවා ගච්ඡතු යේවා තපේතු තබාවා රක්කතු රකීවා භවතු වේවා පිවතු බෝවා හෝතු වේවා රාජා භවතු ධම්මිකෝ රජු දැහැමි වේවා භවතු ආදියද පෙර දැක් වූ බොහෝ ක්‍රියාද මෙහි යෙදිය යුත්තාහ. මේ විදිහට අනිත් ක්‍රියා යොදනවා. එතකොට වාක්‍යවල අපිට මේවා දකින්න ලැබෙනවා මේ ආශිර්වාද කිරීම සහ අන කිරීම වගේ දේවල්. ඒවට මෙන්න මේ රූපේ යොදාගත්තහම හරි. ඊළඟට තියෙනවා විශේෂම මේ පාඩම නිපාත කියන පාඩම. නිපාත ගොඩාක් තියෙනවා මෙතනක් දාලා. නිපාතයෝ ලිංග වශයෙන් හෝ විභක්ති වශයෙන් හෝ ඒක වචන වශයෙන් හෝ වෙනසකට නොපැමිණ එක් ආකාරයකින්ම සිටිති. කොයි ලිංගුවක ශබ්දයක් හෝ යෙදුනත් කොයි විභක්ති පදයක් හා යෙදුනත් නිපාතයන්ගේ රූපය වෙනස් නොවේ. එහෙත් ඇතැම් නිපාතයෝ විභක්තින්ගේ අර්ථවල පමණක් වෙති. හේ එම්බා නිපාත ආලපනයෙහි යෙදේ. හෙට්ටා යට උපරි මත්තෙහි අඳෝ යට බහි පිටත යනාදී නිපාතයෝද 26 වෙනි අංකයෙහි දැක් වූ කාලාර්ථවාචී නිපාතයෝද සත්තමී විභක්තියෙහි වේ. සයං තෙමේ නිපාත පඨමා තතියාවන්හි වේ. නිපාත දක්වනවා. තථා එසේම යතා යම්සේ යාව යම්තා තාව ඒතා සචේ ඉඳින් යදි ඉඳින් ආම එසේම ඒවං මෙසේ තත්ත එහි උපරි මත්තෙහි හෙට්ඨා යට කත්ත කොහේ කොහි යත්ත යම් තැනක යහි යම් තැනක යහින් යම් තැනක තහින් එහි තිරියං සිරස අත ඉක්බිති අතවා නොහොත් පන වනාහි අද්දා ඒකාන්තයෙන් පුන නැවත අන්තරා අතරෙහි සනිකං හෙමින් සමන්තා හාත්පස අන්තෝ ඇතුලෙහි බහි පිටත ඉතෝ මෙයින් මෙතැනින් කුතෝ කොයින් තතෝ එතැනින් කිප්පං වහ ඉද මෙහි වශයෙන් මේ ඔක්කොම නිපාත පද. තව නිපාත හම්බ වෙනවා ඉස්සරහට. දැන් මෙතන අපිට නිතර දකින්න ලැබෙන හමු වෙන නිපාත දක්වලා තියෙන්නේ. පොඩ්ඩක් නිපාත පිළිබඳව මෙන්න මේ විදිහට ලියා ගන්න. ස්වයන්සිතන සත්ත්වමී කියන වචනය ඇතුළත තියෙන සත්ත්වමී විභක්තියේ යෙදෙනවා කියන්නේ ඒක විතරක් යෙදෙනවා කියන එකද? ඒකට අනුරූපව ගැලපෙන වචන තියෙනවා. ඒ නිපාත වචන තමයි සමහර මේ දක්වලා තියෙන්නේ. ඒ වගේම පඨමා නෙමේ ආලපනයට ගැලපෙන වචන තියෙනවා. දැන් මේ හේ කියන නිපාතය ගත්තාම හේ කියන්නේ ආමන්ත්‍රණයකට ගන්න එකක්නේ. එම්බා කියන්නත් ගන්නවා, පින්වත් කියන්නත් ගන්නවා. ආමන්ත්‍රණයට යෙදෙන නිපාත ගොඩක් අපි ගන්නේ ආලපනයට. ඒ වගේ සත්ත්වමියට යෙදෙන කාලාර්ථවාචී නිපාත තියෙනවා. ඒවා කියලා තමයි මේ කියන්නේ. අපිට ඒවා වාක්‍ය පරිවර්තනය කරද්දී හමු වෙයි. එහෙමයි සන්නස්. පොඩ්ඩක් නිපාත ගැන අපි ලියා ගමු. දැන් මේ නිපාත වර නැගෙනවද? නෑ, නිපාත වර නැගෙන්නේ නෑ. උපසර්ග වගේම තමයි. ඕනම විභක්තියක යෙදෙනවා.
හොඳයි ලියා ගන්න. උපසර්ග පද මෙන්ම නිපාත පදද අව්‍ය පද ගණයට අයත් වේ. අව්‍ය කියන්නේ වර නොනැගෙන කියන එක. පදයන්ගේ මුල මැද අග පදයන්ගේ මුල මැද අග නිපතනය වන්නේ නිපාත නම් වේ. නිපතනය වන්නේ නිපාත නම් වේ. නිපතනය කියන්නේ පැවැත්ම. වරහන් ඇතුලේ දාගන්න පැවැත්ම කියලා. පදයන්ගේ මුල මැද අග නිපතනය පැවැත්ම වන්නේ නිපාත නම් වේ. බාලාවතාර එහෙමයි හඳුන්වන්නේ. පාලි වාක්‍ය ලියා ගන්න. පදානං ආදි මජ්ජාවසානේසු පදානං ආදි මජ්ජාවසානේසු නිපතන්තිති නිපාතා නිපතන්තිති නිපාතා. ඒ කිව්වේ පදයන්ගේ මුල මැද අග නිපාතනය වන්නේ නිපාතයි කියන එක. ස්වාමීන් වහන්සේ නිපතන්තේසුද නිපතං ඒ වචනේ පොඩ්ඩක් පැහැදිලි වෙන්න. පදානං ආදි මජ්ජාවසානේසු නිපතන්තිති 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 නිපාත. නිපාත පද අන්‍ය ශබ්ද සමගද සමහරක් හුදෙකලාවද යෙදේ. උදාහරණයක් හැටියට සාච සෝච සාච සෝච භාසතිවා කරෝතිවා භාසතිවා කරෝතිවා යන තැන්වල චකාරය සහ වකාරය. ඒ චකාරයයි වකාරයයි දෙකම නිපාත. චකාර සහ වකාර නිපාතයෝ ශබ්දයන් සමග යෙදී තිබේ. ශබ්දයන් සමග යෙදී තිබේ. එහෙත් සොත්ති යනු හුදෙකලාව යෙදුණු නිපාතයකි. හුදු වාක්‍යයේ අලංකාරය පමණක් නොව වාක්‍යයට අර්ථයක් ලබා දීම මෙන්ම අප්‍රකට අරුත් මැනවින් විෂද කිරීමටද හැකියාවක් නිපාත පදවලට ඇත. ගාථාවක් තියෙනවා ලියා ගන්න. නිපාත ගැන ඇහුවොත් ඔන්න ඔය ගාථාව කිව්වනම් සම්පූර්ණම නිපාත හැඳින්නුවා වෙනවා. මොකද්ද ගාථාව? සදිසායේ තිලිංගේසු සබ්බාසුච විභත්තිසු වචනේසුච සබ්බේසු තේ නිපාතාති කිත්තිතා. ආපහු බලා ගන්න.
සදිසායේ තිලිංගේසු සබ්බාසුච විභත්තිසු වචනේසුච සබ්බේසු තේ නිපාතානි කිත්තිතා බාලවතාර නිපාත පද විවරණය කරලා තියෙන්නේ ඔන්න ඔය විදිහට. තේරුම අවසාන පදේ කියන්න ස්වාමීන් වහන්සේ. තේ නිපාතාති කිත්තිතා කිත්තිතා තේ නිපාතාති කිත්තිතා. ස්වාමීන් වහන්සේ සබ්බා සබ්බාසුච විභත්තිසු සියලු විභත්තීන්හි කියන එක තේරුම ලියා ගන්න. යම් ශබ්ද කෙනෙක් ලිංගත්‍රයෙහිද යම් ශබ්ද කෙනෙක් ලිංගත්‍රයෙහිද සියලු විභත්තීන්හිද සියලු වචනයන්හිද සමාන රූප ඇත්තාහු වෙද්ද සමාන රූප ඇත්තාහු වෙද්ද හෙවත් ඒකාකාරෝම පවතී නම් ඒකාකාරව පවතී නම් ඔව්හු නිපාතයයි කියන ලදහ. ඔව්හු නිපාතයයි කියන ලදහ. දැන් මේකෙත් තියෙන නිපාත හඳුන්වද්දී භාෂාවතරනේ නිපාතයෝ ලිංග වශයෙන් විභක්ති වශයෙන් වචන වශයෙන් හෝ වෙනසකට නොපැමිණේ එකම ආකාරයකම සිටී කියලා. එතකොට සමානව පවතිනවා කියනවා නිපාත පද. අපි දැන් උදාහරණයක් හැටියට ගමු. පළවෙනි එක ලිංගත්‍රයේ සමානව යෙදීම. පළවෙනි එක තරුවක් දාලා ලියා ගන්න. ලිංගත්‍රයේහි සමානව යෙදීම. ලිංගත්‍රය මොනවද? පුල්ලිංග, ඉත්තිලිංග, නපුංසක ලිංග. පුල්ලිංග ඉස්සරහින් ලියා ගන්න. උච්චං රුක්කෝ. උච්චං රුක්කෝ. උච්චං කියන්නේ උස්. උච්චං කියන්නේ නිපාතයක්. උස ගස කියන එකනේ. උච්චං රුක්කෝ පුල්ලිංගේහි. ඉත්තිලිංගේහි උච්චං ලතා. ලතා කියන්නේ ඉත්තිලිංග පදයක්. උච්චං ලතා උස වැල. නපුංසක ලිංග වචනයක් ගරං. ගෙදරට කියනවා ගරං කියනවා. උච්චං ගරං. උච්චං ගරං. එතකොට උච්චං රුක්කෝ උච්චං ලතා උච්චං ගරං. ලිංගත්‍රයෙහිම සමානයි. උච්චං අය අමුතුවෙන් වර නැගීමක් නැහැ. ගරන් කියන්නේ මොකක්ද ස්වාමීන් වහන්සේ? ගරං කියනවා ගෙදරට. ඒක තමයි කිව්වේ ලිංගත්‍රයේ සමානව යෙදෙනවා කියලා. ඊට පස්සේ විභක්තිවල එතකොට විභක්තිවල ගත්තාමත් එහෙමයි. පඨමා ආලපන ဒ ුතියා තතියා චතුර්ථී පංචමී චට්ටි සප්තමී ගත්තාම දැන් ගස කියන එක ගත්තාම පඨමා උච්චං රුක්කෝ ආලපන උච්චං හේ රුක්කේ හේ රුක්ක. ဒ ුතියා උච්චං රුක්කං තතියා උච්චං රුක්කේන චතුර්ථී උච්චං රුක්කස්ස පංචමී උච්චං රුක්කම්හ චට්ටි උච්චං රුක්කස්ස සත්තමී උච්චං රුක්කේ. වෙනසක් නැතුව විභක්ති වලත් උච්චං 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 කියන පදේ හැමම යෙදෙනවා. තුන්වෙනි කාරණාව නිපාත පද සියලු වචනයන්හි සමාන වේදේ. සියලු වචන කියද්දි වචන දෙකක් තියෙනවා. ඒක වචන සහ බහු වචන කියලා. සියලු වචනයන්හි සමාන වේදෙනවා. ඒක වචන ගත්තාම උච්චං ලතා උස වැල. බහු වචන ගත්තාම උච්චං ගරානි උස ගෙවල්. එතකොට ලිංග වශයෙන් වුණත් විභක්ති වශයෙන් වුණත් වචන වශයෙන් වුණත් කිසිම දෙයක් නිසා
ස්වකීය ප්‍රകൃතිය වෙනස් වෙන්නේ නැහැ නිපාතවල. තරුවක් දාලා ලියා ගන්න තව දෙයක්. ඇතැම් විට ක්‍රියාපදවල මුලට නිපාත පද එක් වී ක්‍රියාපදවල මුලට නිපාත පද එක් වී අර්ථය විවිධ විපර්යාස වලට පත් කරයි. අර්ථය විවිධ විපර්යාස වලට පත් කරයි. උදාහරණයක් හැටියට අලං කියන්නේ නිපාතයක්. අලං ඒක යෙදෙනවා කරෝති කියන ක්‍රියාපදයේ මුලට. කරෝති කියන්නේ කරනවට අලං කියන නිපාතයේ දුන්නට පස්සේ අර්ථය වෙනස් වෙනවා අලං කරෝති කියලා. අලංකාර කරයි කියලා එතකොට අර්ථය වෙනස් වෙනවා. ඊළඟට භවති කියන ක්‍රියාපදයට මුලට යෙදෙනවා පාතු කියන. ස්වාමීන් වහන්සේ අතර කලංකරෝති කියන එකේ තේරුම මොකද්ද? අලංකාරෝති කියන්නේ අලංකාර කරනවට. අලන්ද කලන්ද එතන වචනේ? අලං අකාරය. අලංකරෝති. දෙවෙනි එක මොකද්ද ස්වාමීන් වහන්සේ? දෙවෙනි එක පාතු කියන නිපාතය භවති කියන ආඛ්‍යාතයට ක්‍රියාපදයට. භවති කියන්නේ වෙනවට පාතු කියන නිපාතේ වැටුනහම පාතු භවති කියලා හැදෙනවා. පාතු භවති කියන්නේ පහළ වෙනවා. ඊට පස්සේ ආයි අහෝසි කියලා තියෙනවා ක්‍රියාපදයක්. ඒකට පාතු කියලා වැටුනහම පාතුර හෝසි වෙනවා. අහෝසි කියන්නේ විය පාතු කියන වැටුනහම පහළ විය කියලා හැදෙනවා පාතුර හෝසි. ඒක නැත්නම් කියන්නේ ස්වාමීන් වහන්සේ පාතු අහෝසි පාතුර හෝසි. පාතු වලට අවෝසි වලට කලින් යෙදෙන වචනේ පාතුද ස්වාමීන් වහන්සේ? පාතු අහෝසි වලට කලින් යෙදෙන වචනය පාතු. පාතු කියන්නේ නිපාතයක්. අහෝසි කියලා කියන්නේ ක්‍රියාවක්. අහෝසි කියන ක්‍රියාවට නිපාතයේ යෙදුනට පස්සේ අර්ථය වෙනස් වෙනවා. පාතුර හෝසි. පාත්‍ර හෝතු කියන එකේ තේරුම මොකක්ද ස්වාමීන් වහන්සේ? පහළ වෙනවද? අහෝසි කියන්නේ විය, පාතුර හෝසි පහළ විය. තව ටිකක් තියෙනවා මේ නිපාතවල මම ඒක ඊළඟ සතියටත් දෙන්නම්. මොකද අපිට නිපාත පාඩමකට අත ගහන්න වෙන්නේ නැහැ දෙවෙනි පන්තියේදී. අපි දැන් බලමු අභ්‍යාසය 13 වෙනි අභ්‍යාසය. අපි මේක කතා කළාද ගිය සතියේ නෑ නේද? නෑ ස්වාමීන් වහන්සේ. නෑ ස්වාමීන් වහන්සේ කතා කරේ නෑ. වනිතායෝ නාව සිංහලයට නැගිය යුතු වනිතායෝ නාවාහි ගංගාසු ගච්ඡanti. ඔයගොල්ලන්ගේ තියෙන ගච්ඡanti කියලාද? ගච්ඡanti කියලා තියෙන ස්වාමීන් වහන්සේ. වනිතායෝ නාවාහු ගංගාසු ගච්ඡanti. වනිතාහු ස්ත්‍රීහු නාවායෝ නැව්වලින් ගංගාසු ගංගාවල ගච්ඡanti යත්. නාවාහි කියලා අපේ පොතේ තියෙන ස්වාමීන් වහන්සේ. නාවාහි කියලා තියෙන්නේ. නාවාහි නැව්වලින්. නාවාබි නාවාහි නැව්වලින්. ස්වාමීන් වහන්සේ ගච්ඡantu කියලා තිබුණාම එහෙමත් ගච්ඡantu කියලා තියෙනව නේද? ඔව්. ඒකයි මම සමහර පොත්වල ඇති ගච්ඡantu කියලා. ගච්ඡantu කියලා තිබ්බොත් යෙත්වා. ස්ත්‍රීහු නැව්වලින් ගංගාවල යත්වා. යෙත්වා. පරණම පොත්වල තියෙන්නේ ගච්ඡanti කියලා. ඊට පස්සේ මුද්‍රණය තියෙනවා ගච්ඡantu කියලා. අවසාන මුද්‍රණය වගේ තියෙනවා ගච්ඡanti කියලායි. පාඩමට අනුව නම් ගච්ඡantu වෙන්න ඕනේ. අපි කලේ එහෙම පාඩමක්. හොඳයි ඊළඟ එක ත්වං ශාලාය කඤ්ඤානං ඕදනං පචාහි. ත්වං ඔබ එහෙම නැත්නම් තෝ ශාලාවෙහි කඤ්ඤාය කඤ්ඤානං කන්‍යාවන්ට ඕදනං පචාහි බත් පිසව සචේ තුම්හේ නහා ඉස්සත
අහම්පි නහා ඉස්සාමි සචේ ඉඳින් තුම්හේ ඔබලා නාන්නෙහුනම් නාන්නාහුනම් අහංච අහම්පි අපිද මමද නහයිස්සාමි නාන්නෙමි ඉඳින් නුඹලා නාන්නාහුනම් මමද නාන්නෙමි යාව තව කඤ්ඤා ආගමිස්සති තාව ඉද තිට්ඨා හි යාව තව කඤ්ඤා යම්තා ඔබගේ කන්‍යාව ආගමිස්සති එන්නේ නම් එන්නේද තාව ඒතා ඉද තිට්ඨාහි මෙහි සිටුව යම්තාක් ඔබගේ කන්‍යාව එන්නේද ඒතාක් මෙහි සිටුව ලංකාය භූපතිනෝ සේනායෝ තත්ත ජයන්තු ලංකාය භූපතිනෝ ලක්දිව රජුගේ සේනායෝ සේනාව තත්ත එහි මාලං ඨපේති නෑ සායනස වැරදුනා. වැරදුන ඒක තමයි මේ සේනායෝ තත්තෙහි ජයන්තු ජය ගනිත්වා ලක්දිව රජුගේ සේනාවෝ එහි ජය ගනිත්වා නත්ති ජයන්තු නේද? සත්ත ජයන්තු. ඊළඟට පාලියට නැගිය යුතු එක බලමු. හොරා පෙට්ටිය ගුහාවට ගෙන ගියේය. හොරා චෝරෝ පෙට්ටිය මංජුසං ගුහාවට ගුහා ගෙන ගියේය. හරි. තොපගේ මව්වරුන් සමග හෙට ගමට යව්. තුම්හාකම් මාතරේහි සද්දින් සුවේ ගාමං ගච්ඡත. ස්ත්‍රියගේ සහෝදරයා ඊයේ නැවෙන් ගියේය. වනිතාය භාතා භීයෝ නාවාය ආගමි. හැම කල්හි මාගේ පූජාවෝ නුවණැත්තන්ට වෙත්වා. සදා මම පූජායෝ විඤ්ඤාණං භවන්තු නැත්නම් විඤ්ඤූණං භවන්තු වෙත්වා. සදා ඒව මහයන් කියන එක ස්වාමිනාස් එන්නෝනේ. සදා ඒව සදා ඒව හැම කල්හිම සදා ඒව මම පූජායෝ තෙපි අද කන්‍යාවන්ගේ අතෙහි මල් දමක් තබව්. තුම්හේ අජ්ජ කඤ්ඤාය හත්තේ මල් දමක් මාලං තබව් තපේත. ඊට පස්සේ ඉකාරාන්ත භූමි ශබ්දය තියෙනවා. ඊට සමාන වර්ණගෙන ශබ්ද ටිකකුත් තියෙනවා. ඊකාරාන්ත තිත්තිලිංග කුමාරි ශබ්දයක් තියෙනවා. ඊට සමාන වර්ණගෙන ශබ්ද ටිකකුත් තියෙනවා. ඔය ටික බලාගෙන එන්න තාම අපි ඉවර නැහැ නිපාත පාඩම. අභ්‍යාසය කරගෙන මේ ටික බලාගෙන ආපහු අපි ලබන සතියටත් නිපාත පාඩමම කරනවා. අනිත් පොත කරනවා ස්වාමීන් වහන්සේ. අද අපි අනිත් පොත කරන්නේ නෑ. ඒක මොකක්ද අපි කළේ? ශරීරන්ද අවසානෙට සුනක්කෝ නේද? බලලා අන්තිමට. ඔව්. අද කරන්න තියෙන මම හිතන්නේ ඊළඟට කරන්න තියෙන සුනකෝ. ස්වාමීන් වහන්සේ හෙට පන්තිය තියෙනවද? හෙට පන්තිය කරන්න පුළුවන්. මට අර පහුගිය කාලේ මේ වෛරස් එක හැදිලා සතියක් විතර අමාරු වෙලා හිටියේ. ඒක තමයි අර ඩෙන්ගු හැදිලා අපේ මේ පොඩි හාමුදුරුවෝ පෙරේද තමයි ඉස්පිරිතාලෙන් එක්කන් ආවේ. ඩෙන්ගු හැදිලා මේ දවස්වල ඒවත් තියෙනවා. ඉතින් අපි හැමෝටම අසනීප වුණා. ඒ නිසා මේ ප්‍රාර්ථනා කරා ස්වාමීන් වහන්සේ. ඔව් ඒ නිසා ඉතින් අපිට පහුගිය සුමානයක් විතර මම විවේකව ඉන්න උනා මට.
අවසර ස්වාමින් වහන්සේ ඔව් අර මේ පළවෙනි බලල්ලු පාඩමේ තේ කීරමේව කියන එකේ තේරුම මොකද්ද ස්වාමින් වහන්සේ? ඔවුන් කිරීම කීරන් ඒව ඔව් එතනත් ඒව කියලා යෙදිලා තියෙනවා මේ නිපාතේ. ඔව් ඔවුන් කිරීම බොති. කිරීම බොති. වන්සන්නයි ස්වාමී. පෙරවන්සේ. එහෙමනම් අපි අදට අවසන් කරමු. ඉතින් අද 28 දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. හෙටත් දහම් පන්තියට පුළුවන් අය එකතු වෙන්න මේ වෙලාවටම අපේ පාලි පන්තිය තියෙනවා. ඊළඟට බ්‍රහස්පතින්දට මගේ සූත්‍ර පන්තිය තියෙනවා. මේ දවස්වල ඉතින් ගෙවල් දොරවල් වලට වෙලා ඉන්න එකේ මේ වගේ දෙයකට සහභාගී වෙන එකත් ගොඩක් වටිනවා අවස්ථාව යෙදිලා තියෙනවා. ඒ නිසා එහෙමනම් කල්පනා කරගන්න දැන් ස්වාමීන් වහන්සේ අවසරයි මේ සූත්‍ර පන්තියේ බ්‍රහස්පතින්දට කවද කොයි වෙලාවටද? බ්‍රහස්පතින්දා උදේ 8:10 සහ දවල් 12:00 2:00. ඒ මොන පන්තියද ස්වාමීන් වහන්සේ? උදේ 8:10 තියෙන්නේ අංගුත්තර නිකාය කරනවා අපි සූත්‍ර පන්තිය. අංගුත්තර නිකායේ සූත්‍ර සාකච්ඡා කරනවා. දවල් 12:00 2:00ට සංයුක්ත නිකායේ සූත්‍ර සාකච්ඡා කරනවා. අර විභාගයට ලියුවේ නැති වුණාට රෙජිස්ටර් නොවුණාට කමක් නැහැ. ඉතින් ධර්මයේනේ අපි සාකච්ඡා කරන්න ඉගෙන ගන්න ඒකට එකතු වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කට්ටාන ලින්ක් එකෙන්ම එකතු වෙන්න පුළුවන්ද? ඔව් මේකෙම පුළුවන්. අපේ කලින් කරපු පාඩම් ටික YouTube එකේ තියෙනවා බලන්න පුළුවන්. බ්‍රහස්පතින්දාද ස්වාමීන් වහන්සේ? බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දා. එහෙමනම් හොඳයි අපි අවසන් කරමු. හැමදෙනාම හෝරාවකට වැඩි කාලයක් අපිත් සමග එකට එකතු වෙලා එකම අරමුණක ඉඳලා මේ භාෂාවන් බුද්ධ භාෂාව ඉගෙනගෙන මේ කාලය පුරාවට රැස් කරගත්තා වූ සියලු පින් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන්ව ලෞතුරා නිර්වාණ අවබෝධයට පත් වේවා කියලා සාදු කියලා පින් දෙමු. සාදු සාදු අට්ඨාන ධර්ම සභාව නිර්මාතෘරපත් වේවදාල ආභිධම්මික වාගීශ්වර යාග්‍ර ධර්ම ප්‍රබනායක සාමීන්ද්‍ර වර ප්‍රමුඛ අපවත් වේවදාල පූජනීය මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් කරනවා. ඔබ අප හැම දෙනාගේ නමින් නැසීමිය පරලෝසෙපත් වන්ට ගුණා වූ සියලු ගුරු දෙමව්පිය ඥාතීන්ද මේ පින් අනුමෝදන් වේවා. එයගේ සසර ගමන යහපත් වේවා. දුක්ගිනි නිවේවා. උපනුපන් හැම ආත්මයක් වාසනාවන්ත වේවා. මතු ලෞතුරා නිවනින් සැනසේවා කියලා සාදු. අට්ඨාන ධර්ම සභාවේ උත්තරීතර අනුශාසක ගරු කටයුතු අපේ ලොකු හාමුදුරුවන් වහන්සේට ඒ වගේම අභිධර්ම වැඩ සිට මහා සංඝරත්නයටත් ත්‍රිපිටක විද්‍යාලයේ පින්වත් ආචාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් ලංකාව පුරා ලෝකයේ නොයෙක් තැන්වල ඉඳලා මේ දහම් පන්තිවලට සහභාගී වුණ අපේ පින්වත් හැම දෙනාටමත් අපි සෙත් පතනවා ආශිර්වාද කරනවා. ඒ වගේම අධ්‍යයන ආයතන කටයුතු වෙනුවෙන් කාලය ධනය ශ්‍රමය යොදවමින් ක්‍රියා කරන හැම දෙනාටමත් අපිට ආධාර උපකාර කරන හැම දෙනාටමත් සෙත් පතනවා ආශිර්වාද කරනවා. ඒ වගේම මේ දහම් පන්ති පටිගත කරලා තව බොහෝ දෙනෙකුට සංස්කරණය කරමින් සහභාගී වෙන්න අවස්ථාව ඉගෙන ගන්න අවස්ථාව සලස්වා දෙන ඒ හැම දෙනාටමත් සෙත් පතනවා ආශිර්වාද කරනවා. කිසියම් ලෙඩක් දුකක් කරදරයක් නැතුව විශේෂයෙන් මේ දිනවල මේ සමාජගත වෙමින් පවතින කොරෝනා වසංගතය කොරෝනා රෝගයෙන් හැම දෙනාගේම ජීවිත ආරක්ෂා වේවා. කොරෝනා රෝගයෙන් සුරක්ෂිතව නිදුක්ව නිරෝගිමත්ව සුවපත්ව යහපත් ජීවිත ගෙවන්ට මේ පින් උපකාර වේවා. හැම දෙනාගේම ජීවිත කායික සුවයෙන් සුවපත් වේවා. මානසික සුවයෙන් සුවපත් වේවා. නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නිය වේවා. චතුරාර්ය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මතු ලෞතුරා නිවන් දකින්න මේ පින් හේතු වේවා. වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕනේ. සම්පත්තිය ලැබේවා. නිරෝගී සම්පත්තිය ලැබේවා. දහම් පන්ති වලට සහභාගී වෙන්න ඉදිරියටත් ගෙවල් දොරවල් වල ඉද්දි
තව අපේ ඉදිරියට ප ဋ ාණ සජ්ජායනාව ජයශ්‍රී මහ බෝධිය ළඟ වාර්ෂිකව සිදු කරනවානේ. මේ වර්ෂයේ අවුරුදු 60ක් පිරෙනවා. 60 වෙනි වතාවට 60 වෙනි අවුරුද්ද තමයි මේ අවුරුද්දේ සජ්ජායනාව සිදු කරන්නේ. ඉතින් ලොකු පිරිසක් එක්ක අපිට ඒකට සිදු කරන්න බැරි වුණත් මහා සංඝරත්නය කීප නමක් හරි සහභාගී වෙලා ඒ සජ්ජායනාව සිදු කරනවා. ඉතින් මේ අයටත් ගෙවල් වල ඉඳලා ඒකට සහභාගී වෙන්න අපි යම් කිසි ක්‍රමයක් සූදානම් කරමින් පවතින එක්කෝ YouTube තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් සම්බන්ධ වෙන්න, එහෙම නැත්නම් අපේ මේ Zoom තාක්ෂණය ඔස්සේ හරි ගෙවල් වල ඉඳලා අපිත් එක්ක එකට අනන්තනාය සමන්නාගත සමන්ත මහා ප ဋ ාණ ගාම්භීර ධර්මය සජ්ජායනා කරන්න අවස්ථාව සලස්වා දෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම සිදු කරගන්න හැම දිනාට ශක්තිය, ධෛර්ය, වීර්ය, වාසනාව ලැබේවා කියන ආශිර්වාදයෙන් සීහෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තු ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු 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 සීලවන්තං ගුණවන්තං දුර්ලභේන මයා ලද්දං වස්සිතුං බුද්ධ ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. ස්වාමීන් වහන්සේ අර ප ဋ ාණ සජ්ජායනාවේ අර පොත් දෙකක් තියෙනවා මිලදී ගන්න පන්සලට ඇවිල්ලා පුළුවන්ද? ඔව් මේ දවස්වල නම් ඒ පොත් නැහැ අපි ගාව මුද්‍රණේ. මේ බලමු අපි අපේ කෝට්ටේ රජමල්වත් විපස්සනා භාවනා මධ්‍යස්ථානේ නම් ඇති. නමුත් මේ දවස්වල ඒවා බෙදා හැරීම් කටයුතු කරන්න ඒ කවුරුත් නැහැ කාර්යාලවල. දැන් මෙහෙනම් අර පද්මිනී මෑණියෝනේ කරන්නේ. බලමු මේ ධර්ම සභාවට ගෙනාවොත් මම කියන්නම්. ඔව් කරනවා. දැන් තිබුණා නම් අපේ මුද්‍රණය කරපුවා නෑ මම හිතනවා. ඒකයි තිබුණා නම් අපිට මෙහෙට හරියන්න කියලා දෙන්න තිබුණා. රජමල්වත් එතෙන්ට ගිහිල්ලා ගන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? මං ඉන්නේ කෝට්ටේ පැත්තේ තමයි. එතෙන්ට ගියත් ඔව් ඒක තමයි. එතෙන්ට ගියත් එතන අර දෙන්න කවුරුත් නෑ. එතන අර පොඩි හාමුදුරු කෙනෙක් විතරයි ඉන්නේ. සංවිධාන කටයුතු මේ දවස්වල නවත්තලා තියෙන්නේ. එහෙමයි. ඔව්. බලමුකෝ මම මෙහෙ තිබුණොත් සූදානම් කරගන්න පුළුවන් වුණොත් පන්තියකදී මතක් කරන්න. හොඳයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සුවපත් වේවා හැම දිනකටම. සරණයි.